Amen. जिस पीड़ा इसे रुमदेव दारुआट स्वामी वहाँ से यहाँ पर आमेन उन्हाँ से सहमदीन का उन्हाँ से यहाँ पर उन्हाँ से नौम बेलाइन उन्हाँ से अहमद आम उन्हाँ से आलू हालेलुया उन्हाँ से वाचने की ना पालन दे पावे की हालेलुया स्वामी वहाँ से यहाँ पर अभी पेड़ लगाओ मातेव पोते තුන්වෙනි පරිච්ඡේදයට අපි ලගමු. ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ කාලේ අපිව යම් කාරණාවක් උදෙසා උන්වහන්සේ අපිව තබලා තියෙනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ මේ කාලේ අපිව උන්වහන්සේ එක එක කාලෙදී උන්වහන්සේ මිනිස්සුන්ව තෝරගත්තා. නොඑක් කාරණාවල් උදෙසා උන්වහන්සේ තෝරගත්තා. නොඑක් සේවාවන් උදෙසා මිනිස්සුන්ව උන්වහන්සේ තෝරගත්තා. හලෙලූයා. अभी किए हूँ माते पोते तुंगेरी परिचय तुंगेरी पदे अभी किए हूँ शुद्ध माते तुंगने परिचय दे तुंगने पदे सीटे कुमक हेंड स्वामी वහන්සේ ගේ මාර්ගය පිළියෙල කර උන්වහන්සේගේ මාවත් සමතලා කරන්නය කියා වනාන්තරෙහි හඬ ගසන්නෙකුගේ ශබ්දයයි අනාගත වක්තෘ යසායා කර්ණ කොටගෙන කියන ලද්දේ මොහු ගැනය. ආමෙන් හalleluya. දැන් මගේ කියනවා තියෙන්නේ උන්වහන්සේගේ මාවත් සමතලා කරපල්ලාය කියලා තියෙන්නේ. හරි. එක එක බයිබල් වල මේක මම ගොඩක් මේක මෙහෙම කිව්වම ගොඩක් වෙලාවට වදිනවා. උන්වහන්සේගේ මාවත් සමතලා කරපල්ලාය. හalleluya. මේ වගේ අපිට ස්වාමීන් වහන්සේ තුල මේ කාලේ යම් දෙයක් කරන්න තියෙනවා. හalleluya. අපි මේ කාලේ අපි කතා කරනවා පැමිණීම ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන අපි මේ වෙලාවේ කතා කරනවා. හalleluya. මේ කාලේ අපි කතා කරමින් යනවා. අපිට පේන්න තියෙනවා මේ වසංගත කාලේ මේ ලෝකේ තිබ්බා ඒ ජීව ගුණය පහ වෙලා ගිහිලා තියෙනවා. ලෝකේ අපි දන්නවා මේ ලෝකයේ ස්වාමීන් හරියට බැලුවොත් ස්වාමීන් වහන්සේගේ බයිබලයේ අනුව අවුරුදු 6000කට ඉතර ඉස්සෙල්ලා මේ ලෝකය මැව්වා කියලා අපි විශ්වාස කරනවා. ආමෙන්. हालेलुया. स्वामी वහන්සේගේ පැමිණීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවට පස්සේ දැන් අවුරුදු 2021ක් ගත වෙලා තියෙනවා. උන්වහන්සේගේ පැමිණීමේ ප්‍රථමයෙන් අවුරුදු 4000ක් මේ පොළොව තිබ්බා කියලා ස්වාමීන් අපි විශ්වාස කරනවා. ආමෙන්. हालेलुया. ඒ නිසා දැන් මේ පොළොවේ මොකද වෙලා තියෙන්නේ? මේ පොළොවේ ජීව ගුණය නැති වෙලා තියෙනවා. මිනිහාට ජීවත් වෙන්න බැරි තරමට මේ පොළොව අපිරිසිදු වෙලා තියෙනවා. මේ පොළව දුෂ්‍ය වෙලා තියෙනවා. අපි දකිනවා ඒක හොඳටම. මිනිස්සයා ගොඩක් කුහක වෙලා තියෙනවා. මිනිස්සයා ගොඩක් අධර්මිෂ්ඨ වෙලා තියෙනවා. තමන් ගැනම පමණක් සිතන මිනිස්සුયો නායකයෝ බිහි වෙමින් තියෙනවා. අපි දකිනවා අද ගොඩාක් මිනිස්සුયો මේ පොළවේ මුදල් පස්සේ යමින් සිටිනවා. ආමෙන්. අපි දකිනවා හැමදේම මුදලට පාවා දෙන තැනට අද මිනිස්සු විසින් පත් වෙලා දෙනවා. තමන්ගේ මව, තමන්ගේ සහෝදරි, සහෝදරයා, තමන්ගේ භාර්යාව මුදලට පාවා දෙන තත්ත්වයට පත් වෙලා දෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ භාර්යාව විකුණන තත්ත්වයට පත් වෙලා දෙනවා මුදල් හම්බ කිරීම උදෙසා. අද මිනිස්සයා මෙච්චර කුහක වෙලා තියෙනවා, අධර්මිෂ්ඨ වෙලා තියෙනවා. ඇයි මේ? අවසාන කාලය ලං වෙලා තියෙනවා. ආමෙන්. හalleluya. මේ යොහාන් බෞද්ධිස්වද ස්වාමීන් වහන්සේ තෝරගන්නවා යේසුස් වහන්සේගේ පළවෙනි ඊම සඳහා. යේසුස් වහන්සේගේ පළවෙනි ඊම සඳහා යොහාන් බෞද්ධිස්වද තෝරගන්නවා. ඔහුව තෝරගත්තම මොනවාද ඒකේ තියෙන්නේ? කුමක් හේඳ ස්වාමීන් වහන්සේගේ මාර්ගය පිළියෙල කර උන්වහන්සේගේ මාව සමතලා කරපල්ලාය කියා වනාන්තරයෙන් හඬගසන්නාගේ ශබ්දයයි. හalleluya. ඒ යොහාන් බෞද්ධිස්වගේ ශබ්දයයි. අද අපේ ශබ්දය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම. අපි දකිනවා අපි හැම කෙනෙක්ම කියනවා යේසුස් වහන්සේ පැමිණෙන්න යනවා. හalleluya. අපි දකිනවා හැම කෙනෙක්ම අපි දකිනවා හැමතැනම වගේ ලියලා තියෙනවා Jesus coming soon කියලා. ආමෙන්. යේසුස් වහන්සේ ඉක්මනින් එන්න යනවා. ආමෙන්. ඒක තමයි අපිට මේ කාලේ තියෙන එකම කාර්යය. හalleluya. අපි ස්වාමීන් වහන්සේ
වහන්සේ අපි තුල තබලා තියෙන කාර්යය. එදා ඒ යෝහන් බෞතිස්ම ස්වාමීන් වහන්සේ ගැන කතා කරා වගේ අද අපිව යෝහන් බෞතිස්මලා කරලා තියෙනවා. යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට මිනිස්සු සූදානම් කරන පිරිස. ස්වාමීන් වහන්සේ ගැන මේ ඉන්නා ලෝකයට කතා කරන පිරිස. ආමේන්. හාලෙලූයා. ආමේන්. දැන් අපි මොකද වෙලා තියෙන්නේ? අපි මේ කතා කරන මේ ස්වාමීන් වහන්සේ අපිට කිව්ව ක්‍රමයට අපි ඉන්නවද අපේ ජීවිතේ? ආමේන්. අපි ඉන්නවද? දැන් අපි දකිනවා දැන් යෝහන් බෞතිස්ම කරගෙන යනවා මේ ස්වාමීන් වහන්සේගේ පළමු පැමිණීමට ඉස්සෙල්ලා. එතකොට මෙතෙන්ට එනවා අපි 7 වෙනි පදේ අපි කියමු. බයිබලයේ කියලා කියන එක තමයි හොඳ. ශුද්ධ මතය 3 වන පරිච්ඡේදය 7 වෙනි පදය. නුඹුත් ඔව් තමාගෙන් බෞතිස්මය ලබන පිණිස පරිසවරුන්ගේද සද්දුසිවරුන්ගේද බොහෝ දෙනෙකු එනවා දැක ඔවුන්ට කතා කොට පොළොන් වංශය පැමිණෙන උදාසී පලා යන්ට නුඹලාට අවවාද කළේ කවුද? ආමේන්. හාලෙලූයා. මේ දෙවියන් වහන්සේගේ හඬ ඇහිලා ස්වාමීන් වහන්සේගේ මේ මොනවද කියන්නේ දෙවියන් වහන්සේ ගැන දැනගෙන ස්වාමීන් වහන්සේ පාපයට ද්වේෂ කරන කෙනෙක් කියලා දැනගෙන අද මොකද වෙලා තියෙන්නේ? අද ක්‍රිස්තියානි මිනිස්සයා පාපයේ ජීවත් වෙනවා. මේ අයට තමයි මේ කතා කරන්නේ පොළොන් වංශය කියලා. අද කතා කරන්නේ පොළොන් වංශය කියලා. මේ කතා කරන්නේ බව කරන්නේ ඔබට විය හැකි. ඔබගේ ජීවිතයේ ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැන අඳුනගෙන තාම ඔබගේ ජීවිතයේ පරණ ක්‍රියාව මන ක්‍රියාව ඔබ තාම ඔබගේ ජීවිතේ තියනවා නම් පරණ දේ තියනවා නම් මම කිව්වා පරණ දේ පහව ගියේ දැන් ඔබ අලුත් නැවිලා කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් වෙනවා බෞද්ධස්මේදී. හාලෙලූයා. නමුත් ඔබගේ පරණ ක්‍රියාව තාම ඔබගේ ජීවිතේ පහව ගියලා නැත්තම් ඔබට අද කතා කරන්න තියෙන්නේ පොළොන් වංශයේ කෙනෙක් කියලා තමයි. හාලෙලූයා. පැහැදිලිද? ඔබගේ ජීවිතේ වෙනසක් තියෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේගේ පැමිණීමට බලාපොරොත්තු වෙලා ඉන්න අය සුද්ධ මිනිස්සු හැටියට මේ කාලේ ජීවත් වෙන්න ඕනේ. ඒකට සූදානමක් තමයි ස්වාමීන් වහන්සේ මේ කාලේ ඔබට මට දීලා තියෙන්නේ. යාක්ෂාව වැඩි කරලා තියෙනවා. අපේ සභාවේ යාක්ෂාව වැඩි කරලා තියෙනවා. උදේට යාක්ෂාවක් කරනවා. දවල්ට රාත්‍රියට යාක්ෂාවක් කරනවා. හාලෙලූයා. ඒකට අමතරව අපි නමස්කාර මෙහෙයවත් කරනවා. ආමේන්. යාක්ෂාව ස්වාමීන් වහන්සේ වැඩි කරලා තියෙනවා. වචනේ අහන්න ස්වාමීන් වහන්සේ ඒ දේවල් වැඩි කරලා තියෙනවා. ඇයි ස්වාමීන් වහන්සේට ඕනේ සුද්ධ මිනිස්සෙක්. හාලෙලූයා. මේ ඉන්න විදියට ඔබව ස්වර්ග රාජ්‍යයට ස්වාමීන් වහන්සේ ඔස්සව ගත්තොත් ඒ ස්ථානය කිරිටි වෙනවා. ස්වර්ග රාජ්‍යයක් කියන ස්වාමීන් වහන්සේට අවශ්‍ය නැහැ. මොනවාද? සුද්ධ ස්ථානයක් කිරිටි කරගන්න. ඒක නිසා මොකද වෙන්න ඕනේ? අපේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. අපේ ජීවිත මගෙන් පාප වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඔබගෙන් පාප වෙලා ඇති. ඔබ දැන් ඒ පරණ පාපය තුල ඔබ ජීවත් වෙන එකද ඒක මෙනෙහි කර අනේ මම මේ පාපය කරලා තියෙනවා කියලා ඒක දැඩි ලෙස කතා කර යන මිනිස්සෙක් හැටියට ඔබ තාම ජීවත් වෙනවද? නැත්නම් ඒ පාපය අතහැරපු ධර්මිස්ස මිනිස්සෙක් හැටියට ප්‍රීතිමත් මිනිස්සෙක් හැටියට ඔබ මේ වෙලාවේ ගමන් කරමින් ඉන්නවද? හාලෙලූයා. හාලෙලූයා. මොකද මේ පරිසිවරු දිවසිවරු එදා හිටපු තැන අද තාම පූජකයෝ කියන අය ඉන්නවා. පූජකයෝ කියන අය ඉන්නවා. මොන දෙයක අපි දෙවියන් වහන්සේට සේවය කරන්නේ අපි දෙවියන් වහන්සේට යාඥා කරන්නේ ස්වාමීන් වහන්සේ අපිව ගෙන යයි කියන ස්ථානයේ අද ගොඩාක් අය ජීවත් වෙමින් ඉන්නවා. හාලෙලූයා. හැබැයි ආයෙත් ස්වාමීන් වහන්සේගේ වචනේ උන්වහන්සේ කොහොමද කතා කරන්නේ? නමුත් තමාගෙන් බෞද්ධස්මය මෙතන කියනවා තමාගේ බෞද්ධස්ම ලබන පිණිස පරිසිවරුන්ගේද දිවසිවරුන්ගේද බොහෝ දෙනෙක් සදිසිවරුන් දෙනෙක් එනවා දැක ඔවුන්ට කතා කොට පොළොන් වංශය පැමිණෙන උදාසින් පලා යන්ට නුඹලාට ආවාද කළේ කවුද? හාලෙලූයා. ආවාද කළේ කවුද? අද ගොඩාක් අය ක්‍රිස්තුස් වහන්සේව දැනගත්තට වැඩක් නැහැ. තමන්ගේ ජීවිතේ තාම වෙනස් වෙලා නැහැ. ඔබ දැනගන්න ස්වාමීන් වහන්සේ ඔබව ගෙන යන්න යන්නේ නැහැ. ජීවිතේ වෙනස් වෙච්ච මිනිස්සයා පමණයි. තේරෙනවද? ස්වාමීන් වහන්සේ ගෙන යන්න යන්නේ මේ කාලේ ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න
වෙන්න ඕනේ. ඔබට පැහැදිලිව පේන්න කියනවා මේ පොළවේ තියෙන ජීවභාවය නැති වෙලා තියෙනවා. මේ පොළවේ ප්‍රයත්නක් නැති වෙලා තියෙනවා. ඔය දැන් ගොඩක් වෙලාට විද්‍යාර්ථිකයෝ දැන් මොනවද කරන්නේ? අවුරුදු 2050 ගාන විතර වෙද්දී ඒගොල්ලෝ ඉරක් හදන්න යනවා. ඒගොල්ලෝ ඉරක් හදන්න යනවා. හාලෙලුයා. ඔයාලට පැහැදිලිද මම කියන්නේ මේ ඉර නැතුව යන්න යනවා කියලා? ඒගොල්ලෝ ඉරක් හදන්න යනවා. ඔයගොල්ලෝ දන්නවද මේ ඉරෙන් තමයි මේ පොළොවට අවශ්‍ය ජීව ගුණය දැනටත් ලැබෙන්නේ? ස්වාමීන් වහන්සේ මේ පොළොව මේ මොනවාද උන්වහන්සේ මේ ලෝකේ මැව්වා කිව්වට උන්වහන්සේ සර්වදා මණ්ඩලය තමයි මැව්වේ. පැවැත්මක්. මැව්වේ. මේ පොළොව පවතින්නේ මේ අපේ පෘථිවිය නැමැති ග්‍රහ ලෝකේ වටා ගමන් කරන්නා වූ ග්‍රහයන් කරුණු කොටගෙන තමයි මේ අපි ඉන්නා මේ පෘථිවිය පැවැත්ම තියෙන්නේ. මේ ඔක්කොම එකතු වෙලා තමයි. අපි දන්නවා අතක් කිව්වට නේද? ඇඟිලි ටික නැත්තම් මෙහෙම කරාට ඒක අතක් වෙන්න බෑ. ඒක නිකන් අත් කොටයක් විතරයි. මම අපහාස කරනවා නෙමෙයි. අතක් කියන්න නම් නේද? මිනිස්සෙගේ ඇඟක් කිව්වට අපිට මේ කකුල් දෙක මේ ඉනෙන් පල්ලෙහා නැත්තම් අපි කියනවාද උඩ කොටසට ඇඟ කියලා නෑ. උඩ කොටසට කියන්නේ උඩුකය. පල්ලෙහාට කියනවා නේද? පල්ලෙහා කොටස. නේද? අපි සම්පූර්ණ ඇඟක් කියලා කියන්නේ මිනිස්යාගේ ඔළුව, අතපය, මේ ශරීර මේ පපුව, කකුල ඔය හැමදේම දැක්කම කියන්නේ මිනිස්සෙක් කියලා අපි කියන්නේ. අතක් දාලා කිව්වට අපි කියනවාද මෙතන මිනිස්සෙක් ඉන්නවා කියලා. නෑ කාගේද අතක් කොයි හරි කපලා දාලා කියලා දෙවොත් අපි කියන්නේ අතක් කපලා දාලා කියලා. සම්පූර්ණේ නෑ. ඒ වගේ තමයි මේ සර්වග්‍රහ මණ්ඩලය පවතින්නේ මේ පෘථිවිය පවතින්නේ මේ සර්වග්‍රහ මණ්ඩලයේ කරුණු කොට ග්‍රහයන් 9 දෙනෙක් ඒ වගේම නොපෙනෙන දේවල්. තව නොපෙනෙන ඒවට අනුග්‍රහයන් වූ නොඑක් තාරකා මේ හැමදේම එකතු කරලා තමයි ස්වාමීන් වහන්සේ මේ විශ්වය මවලා තියෙන්නේ. දැන් මොනවද දෙන්නේ විද්‍යාර්ථිකයෝ අභියෝගයකට යනවා ස්වාමීන් වහන්සේට වැඩි ඉහළින් යන්න කරනවා. ඒක තමයි මේ ලෝකේ විනාශයට මුල් හේතුව. ස්වාමීන් වහන්සේ කියනවා මේ ලෝකේ විනාශයට යනවා අහස පොළව පාවෙන්න යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. කවුරු හරි ඒක වළක්වන්න බලාගෙන ඉන්නවනේ ඒක බොරුවක්. මොකද මේ ලෝකේ කවදාකවත් විද්‍යාව ජයගත්තේ නැහැ. මිනිස්සු ඉදාගෙන හිටියා මේ එන්න තාපම එන්නත තමයි මේ මොන වසංගතය පරාජය කරන්න යන්නේ කියලා ජය ගන්න යන්නේ කියලා. අපි දකිනවා නම් ඒ එන්නතක් නිකුත් කරාට පස්සේ තව වෙන වසංගතයක් එනවා. ඒ වසංගතේම අලුත් වෙලා යනවා. ඊට පස්සේ ඒක තවත් වසංගතයක් එනවා. මේක නවතින්නේ නැහැ. ඇයි මේ විශ්වයේ තියෙන ජීව ගුණය නැති වෙලා තිනවා. මිනිස්යාගේ පාපය කරුණු කොටගෙන. මිනිස්යාගේ පාපය කරුණු කොටගෙන. දැන් ග්‍රහලෝක වලට යනවා. ග්‍රහලෝකෙට අඟහරු වලට ගියා කියලා වතුර අරන් යන්නත් ඕනේ පොළවේ. එතකොට කැම්පියම අරන් යන්නත් ඕනේ පොළව නැතුව ගියාට පස්සේ අඟහරු ලෝකෙට ගියා කියලා මොන කෙන්ගෙඩියක්ද වෙන්නේ? මොන දෙයක්ද සිද්ධ වෙන්න යන්නේ? දැන් ඉර නැතුව යනවා කියලා ඉර පහ වෙන්න යනවා කියලා ඒගොල්ලෝ දන්නවා. අවුරුදු ඒගොල්ලෝ විශ්වාස කරන අවුරුදු 50ක් විතර වෙනවා කියලා. නමුත් දෙවියන් වහන්සේගේ පැමිණීම ඉතා ආසන්නයේ වෙන්න යනවා. ඉතා ඉක්මනින් වෙන්න යනවා. ඒකයි කියන්නේ ස්වාමීන් වහන්සේ හැරියල්ලා කියලා උන්වහන්සේ මේ කාලේ කතා කරන්නේ හැම කෙනෙකුටම කතා කරනවා. අද කියන්න බෑ කිසිම කෙනෙකුට සුභාරංචියක් කියේ නැහැ කියලා. ඇයි හැම කෙනෙක් අතේම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. නැත්නම් ටැබ්ලට් එකක් තියෙනවා. නැත්නම් මොනවද කියන්නේ පරිගණකයක් තියෙනවා. නැත්නම් මිනිස්සුන්ට වවකරට කතා කරන දේවල් ඇහෙනවා. කාට කියන්න බෑ පත්‍රිකා බෙදනවා ගොඩක් අය. පෝස්ටර් ගහලා තියෙනවා යේසුස් වහන්සේ කැබිනට් යනවා කියලා. එහෙනම් කාට කියන්න බෑ අපි දොඩේ හිටියා. කාට කියන්න බෑ අපි යේසුස් වහන්සේ ගැන දැනන් හිටියේ නෑ. අපිට සුභාරංචි ආවේ නෑ කියලා. ඇයි මුළු ලෝකයක අස්සක් මුල්ලක් නැර ඉන්න මිනිස්සයව අද ඔබගේ දුරකථනයට පෙන්වන්න පුළුවන් නම් ඒ මිනිස්සයාට ඔබගේ දෙවියන් වහන්සේ ගැන යන්න උපරිම හැකියාවක් තියෙනවා. හalleluya. දේව වචන උපරිමයෙන් යන්න දිනවා. අද ඔබ පංගකලාට ලෝකේ දේව අනාට කියලා ඔබ පංගකලාට දුරකථනය ඔන් කරපුවම ඔබට මොනවද කියන්නේ සජීවී යාඥාවල් 10ක් 15ක් කරනවා පේනවා. දැන් ඔබ ඒක මොනවද කියන්නේ අයින් කරා කියලා. මොකද කියන්නේ ඉවත් කරා කියලා. ඒව අයින් කරලා ගියා කියලා. තේරෙනවද? ඔබට නිර්සුරට කාරණාවක් නැහැ. ඒවා තියෙන්නේ ඔබට බලන්න. එකක් බලන්න මෙයාගේ දේවල් බලන්න කරා වෙන කෙනෙක්ගේ දේවල් බලන්න පුළුවන්. අපේ දේවල් බලන්න නැත්නම් තවත් කෙනෙක්ගේ දේවල් බලන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මේ කාලේ මේ දේවල් යොමු කරලා කියන්නේ ඔබට මට ස්වාමීන් වහන්සේ ගැන දැනගෙන තවරක් වෙන පිණිසයි. හalleluya. ඔබ මාව ස්වාමීන් වහන්සේ තවලා තියෙන්නේ ඒකටයි. නැත්නම් මොනවද දන්නවද? ඔබ පොළොන් වහන්සේ කෙනෙක් වෙන ඔබගේ ජීවිතේ තාම ඔබගේ පෞකාරකම තාම පාවෙලා නැත්තම් ස්වාමීන් වහන්සේත් ඔබට කතා කරට යන්නේ. ඔබ මට සුදුසු නෑ. ඔබ මට සුදුසු නෑ ගෙන යන්න තරම්. සුවර්ගයට ගෙන යන්න යන්නේ සුද්ධ මිනිස්සුયો. ධර්මිෂ්ඨ මිනිස්සුયો. හalleluya. අපි අහලා තියෙනවා මෙලිදරව පොතේ සුදු අදින් සැරසිච්ච මිනිස්සුયો දේව දූතයෝ ආත්ම ස්වාමීන් වහන්සේ නමස්කාර කරනවා කියලා උදේ හැන්දෑවේ නමස්කාර කරනවා. මම කලාවට අපි නිකන් හරි මං කියන්නේ මේ ඇඳුම් පැළඳුම් ගැන මම කතා කරනවා නෙමෙයි. දැන් අපි නිකන් හරි නීතියක් තිබ්බනම් එහෙම සුදු අඳින්න ඕන ඔක්කොම කියලා මම කලාවට ඔබ ඒකට පැකිලෙන්න පුළුවන්. අපිට පුළුවන් වෙන්න ඕන දෙවියන් වහන්සේ වෙනුවෙන් එන්නව ඕනෑම අභියෝගයක් අපේ ජීවිතේට මාර ගන්න මිනිස්සු කෙරෙහිට අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන. හalleluya. හalleluya. අද අපි මොකද වෙලා තියෙන්නේ? අද වැල යන අතර තමයි මෙස්සම් ගහලා තියෙන්නේ. එහෙම මිනිස්සු ක්‍රිස්තියානි අය දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. යන්නම් විදියට මැස්ස ගහන මිනිස්සු දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. හalleluya. අපිට ඕනේ උඩුගම් බලා දුවන මිනිස්සු පමණයි ස්වර්ග රාජ්‍යයට යන්නේ. පාපේ යනවා නම් මේ ලෝකේ මේ අතට යනවා නම් අපි ඒ අතට දුවනවා නම් අනේ ලේසි කියලා යනවා නම් ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා මොනවද කියන්නේ? විනාශයට යන මාවත හරි ලොකුයි. ඒකේ බොහෝ අය යනවා. බොහෝ අය අපි කැමති නැහැ. කවුරුත් කැමති නැහැ අමාරු තැන්වල යන්න. අමාරු දේවල් කරන්න අපි කැමති නැහැ. අපි හැමතිස්සෙම කැමති පහසු දේවල් කරන්න. හalleluya. අද කෑමත් කන්න කැමති ගෑරුප්පුවෙන් හැන්දෙන්. ඇයි ඒ? අත හොදන්න ඕනේ නැහැ. තේරෙනවද? අද අපි දකිනවා නේද කොයි හරි ඔයගොල්ලෝ දැන් කෑමකට ගියා නම් එහෙම කොයි හරි තැනක පල්ලිය කරි වේවා. මොකද අද මොකද වෙලා තියෙන්නේ? පිකාරට ලන්ච් සීට් එකක් දාලා තමයි කෑම ටික දෙන්නේ. ඇයි ඒ? කාලය කරුණා පිකාර හොදන්න ඕනේ නැහැ. නැමුවා ලන්ච් සීට් එක විසිට කරලා පිකාර පැත්තකින් දැම්මා. හරි ෂොක්. මේ වගේ තමයි අද ක්‍රිස්තියානි මිනිස්සු. අද ඉතාමත්ම මොනවද කියන්නේ සෑහළු ජීවිතයක් ගත කරන්න කැමති. ආමෙන්. ඉතින් මේ ටිකේ දැයියේ රැය ඉඳලා මගේ දුරකථනය මම හැමදෙස්සම ඕෆ් කරලා තියෙන්නේ. මේ දෙවියන් වහන්සේගේ දේ විතරයි ඔන් කරන්නේ. සතියක් යනකම් එහෙම තමයි. ඒක තමයි මගේ කැපවීම. ඒ කැපවීම කරේ මගේ දරුවාගේ වීසා එක නැති වුණා. ස්වාමීන් වහන්සේට මම කිව්වා ස්වාමීනි මම ඔබ වහන්සේතුගේ පාමුල ඉඳලා මම ගෙදරට වෙලා ඉඳලා මම යාච්ඡා කරන්න යනවා. මම ස්තුති කරන්න යනවා. ඉතින් මම ස්වාමීන් වහන්සේට ස්තුති කරමින් තමයි ඉන්නේ. ඔබ වහන්සේ ඒ වීසකම ලබා දෙන්න. ඉතින් වීසක ස්වාමීන් වහන්සේ ලබා දුන්නා. නමුත් අර කියනවානේ දෙවියෝ දෙනවා භූතයෝ වළක්වනවා කියලා. ඉතින් වීසක දෙවියන් වහන්සේ ලබා දුන්නා. නමුත් භූතයෝ විසින් මුදල් අරගත්තා. අපිට ඒක කරන්න දෙයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ වීසක දුන්නා. හalleluya. දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා නැතිවෙච්ච ආශිර්වාද කරලා ඉතින් මගේ ජීවිතේ මම දකින්නවා මම කරපු කිසිම යාචාවක් දෙවියන් වහන්සේ අහක දාලා නැහැ. මම කියලා කියන්නේ මට මගේ ගැන විශ්වාසයක් තියෙන නිසා. ඒ කියන්නේ ඔබත් එහෙම ඉන්න ඕනේ. ඔබත් කරපු මේ යාචාවම දෙවියන් වහන්සේ පිළියලන් තියෙන නිසා. දැන් මම කියන්නේ නැහැ මම මේ කරපු කැපවීම නිසා විතරක් මම මේ කරපු යාචාව නිසා විතරක් මගේ දරුවගේ වීසක ලැබුණා කියලා නැහැ. මාත් එක්ක ලොකු පිරිසක් සභාවේ දරුවෝ ඒ හැම කෙනෙක්ම එකතු වුණා. නමුත් මම ලොකු පරිත්‍යාගයක් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරා. කැපවීමක් කරා. ස්වාමීන් වහන්සේ මම පොරොන්දුවක් වුණා. දැන් මේ පොරොන්දු එලෙසම ඉටු කරන්න ඕනේ. හරි අමාරුයි. නේද? දැන් මමත් දැන් දුරකථනට පුරුදු වෙලා අවුරුදු 2007 තමයි මේ රටට ආවේ. මේ රටට ආපෙලා ඉඳන් දුරකථනේ අතේ. ඇයි ලංකාවට කතා කරන්න ඕනේ, ලංකාවේ දේවල් බලන්න ඕනේ. ඒ දුරකථනේ දුරට මොනවාද කම්පියුටරේ අතේ තිබ්බේ කෙනෙක්. කම්පියුටරේ ආවර පස්සේ ඊට පස්සේ ලැප්ටොප් එක අතේ තියෙනවා. ඊට පස්සේ දුරකථනය අතේ. එහෙම ඊටපස්සේ දැන් අවුරුදු කීයද 2007 ඉඳලා බලුවම අවුරුදු 13ක් විතර වෙන්න වෙනවා. අමදිස්සම ලොකු අමාරු කාර්යයක්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඉතින් ඔබ තරහ වෙන්න එපා මේ කාලේ ඔබගේ බංගලට දුරකථනට ආන්සර් කරේ නැහැ කියලා, මැසේජ් බැලුවේ නැහැ කියලා මම කියන්නේ මේ අන්තර්ජාලය වගේ සම්බන්ධ නැහැ. ඔයගොල්ලෝ ආමනාපෙන්ට යන්න එපා. මොකද මට ඔය හැම කෙනෙකුටම වැඩිය දෙවියන් වහන්සේට වෙච්ච පොරොන්දුව ලොකුයි. හalleluya. හalleluya.
මොකද ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා නුඹලා කරන්න බැරි නම් නුඹ පොරොන්දු වෙන්න යන්න එපා කියලා. ඒ කියන්නේ ඔබ පොරොන්දු නොවි ඉන්නවා කියන්නේ ගොඩක් වෙලාවට අද මිනිස්සු මොකද කරන්නේ? දෙවියන් වහන්සේ තමන්ගේ ජීවිතේ ආශිර්වාද කරාට පස්සේ තමන්ගේ ජීවිතේ කාරණා විස්තර කරාට පස්සේ ස්වාමීන් වහන්සේ විසින් කරපු දේ අමතක කරනවා. හalleluya. අමතක කරනවා. අද ඔබ දකින්නේ ගොඩාක් අපේ මරණාත පේජ් එකට ගියාම ඔබ දකින්නේ විශාල වශයෙන් දෙවියන් වහන්සේ මුදල් වලින් නොයෙක් ලෙඩ රෝග වලින් මිනිස්යන්ව දෙවියන් වහන්සේ නිදහස් කරලා දෙනවා, ආශිර්වාද කරලා දෙනවා, දරුවන්ගෙන් ආශිර්වාද කරලා දෙනවා. ඉතින් ඔබට කියන්න කැමති මේ හැම කෙනෙක්ම සභාවේ පවතින්නේ නැහැ. මෙතන නැහැ, මේ ස්ථානේ නැහැ. ඇයි අද ඒ වගේ මේ ලෝකයක් තමයි මෙතන තියෙන්නේ. මේ වගේ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ආශිර්වාදය කරනකම් මිනිස්සු වුණත් එහෙම තමයි භවකට අපි කියන්නේ නේද? නෑදෑය අපිට ලං වෙලා ඉන්නේ අපිට තියෙනකම් විතරයි කියලා භවකට කතා කරනවා නේ. නැති වුණාම නෑදෑයොත් නැහැ, මිත්‍රයොත් නැහැ. අපි දකින්න ගොඩක් අය මේ අන්තර්ජාලයේ මගේ වීඩියෝ වලින් ඉන්ටර්වයුව කරනවා. ඉන්ටර්වයුව කරලා කියනවා අපි දකින්න ගොඩක් කලාකාරයෝ සින්දු කියපු අය මොනවද කියන්නේ රඟපාපු අය අද ගොඩක් හිඟමනේට වැටලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි බලන්න කවුරුත් නැහැ අඬනවා. ඇයි කියන කාලේ ලං වෙලා ඉන්නවා. තමන්ට තියෙන කාලේ වීදම් කරන කාලේ ගොඩාක් මිනිස්සු ලං වෙලා ඉන්නවා. මේ වගේ තමයි අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අද ක්‍රිස්තියානි මිනිස්සු නැත්නම් දෙවියන් වහන්සේ අඳුරගත්තු මිනිස්සු විසින් දීලා තියෙන තැන. ඊටමත් පාත්තන දෙවියන් වහන්සේට අද මිනිස්සු විසින් දීලා තියෙන්නේ. හalleluya. පොරොන්දු වෙනවා. පොරොන්දු කඩන්න හරි දස්සයි මිනිස්සු. ආමේන්. පොරොන්දු වෙනවා. දෙවනාසෙ සුදු වේවා. දැන් මම පොරොන්දු වෙනවා. නමුත් මම කොහොම හරි පොරොන්දු මම කොච්චර මම හිතාගෙන ඉන්නවා මේ කාලෙ වෙද්දී. දැන් 20ක නැති වෙච්ච එක හම්බුනේ ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ. ඔක්තෝබර් 4 වෙනිදා හම්බුනේ. ඉතින් මොකද ඒ ඉස්සෙල්ලා මට බෑ මේ කැපවීම කරන්න. මම ස්වාමීන් වහන්සේව දවස් 7ක් මම ගෙදරට එලා ඉඳගෙන මම වහන්සේට ස්තුති කරන්න යනවා. ඒ වගේම ඔබ වහන්සේගේ දේ මම කරන්න යනවා. එළියට යන්න ඔබ වහන්සේගේ දේ කරන්නයි කියලා ස්වාමීන් වහන්සේට පොරොන්දු වෙලා මම කිව්වා ස්වාමීන් දෙසැම්බර් මාසේ මම නිමාඩුවක් කරනවා. මම නිමාඩු ඉල්ලලා දෙනවා. මම ඒ කාලේ දේ කරන්න යනවා. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. මේ නිමාඩු කාලේ ඉතින් විනෝද වෙන්න අද මිනිස්සු නේද? අද කැමති විනෝද වෙන්න. ගමනක් යන්න පවුලත් එක්ක පවුල කට්ටිය ඔක්කොම එකතු වෙලා කොයි හරි ගිහලා පොඩක් විනෝද වෙලා ඉන්න කැමති. ස්වාමීන් වහන්සේ සුදු වේලයි කාලේ දෙවියන් වහන්සේගේ ඒ උන්වහන්සේ පොරොන්දු ඉටු කරන්න ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ යහපත්. ඉතින් ඒ වගේම දේව වචනේ කියවන්න ස්වාමීන් වහන්සේ කාලේ දීලා තියෙනවා. ගොඩක් සන්තෝෂයි. ආමේන්. වැඩවලට කියලා ආවේ බල අවුරුදු බඩ මොන හරි අහන්න කතා කරන්න එපා මගේ ෆෝන් එක ඔෆ් කියලා. දෙවියන් වහන්සේ සුදු බල කරාට ඔබ කතා කරන්න ඉතින් ඔෆ් වෙන්නේ කොහෙද? මම පාස් උදේ දවල් 12යි 10ට මම රින් කරානේ. එතකොට ෆෝන් එක ඔන් වුණානේ කියලා. ඒ වෙලාවේ මම බයිබල් ස්කූල් එකේ අපිට තියෙනවා මොනවද පාඩමක් කරන්නේ. පාඩම කරලා ඒකට මම ප්‍රතිපෝෂණය ලියමින් හිටියේ. ඒකට අවශ්‍ය ප්‍රතිපෝෂණය ලියමින් හිටියේ. ඒ වෙලාව තමයි ෆෝන් එක ඔන් කරලා තිබ්බේ. ඒ වෙලාව ඔබ දකින්නේ ඔන්ලයින් ඇවිල්ලා ඉන්නවා. ඔන්ලයින් ඇවිල්ලා ඉඳියා නම් එක්කෝ දෙවියන් වහන්සේගේ දේ කරන වෙලාවක නැත්තම් ඒ වගේ ඉගෙන ගන්න වෙලාවක මොනවාගේ වෙලාවක වෙන්න පුළුවන්. හalleluya. අද ගොඩක් මිනිස්සුන්ට මේ ආශිර්වාද ආශිර්වාද ලැබිලා තියෙනවා. අවංක හිටපු අය ගොඩක් ආශිර්වාද ලැබලා තියෙනවා. ඔබ දකින්න නම් මේ අවුරුදු අන්තිමේදී ගොඩක් මිනිස්සු සාක්ෂි දාන්න යනවා. හැබැයි දෙවියන් වහන්සේ තුලක පොරොන්දු කඩ කරපු කෙනෙක් හැටියට මේ ආච්චාව ඉන්නවා නම් ඔබ ආශිර්වාද ලැබුණේ නැති එකට කිසිම අමනාපයක් දෙවියන් වහන්සේ එක්කවත් මා තුලවත් වෙන්න එපා. මොකද අපි දකින්නවා මුල් කාලේ ගොඩක් අය ඊටාත්ම ආදරෙන් ඊටාත්ම ලැබිකමින් මේ ආච්චාවට සම්බන්ධ වුණා. ඊට පස්සේ මේ ආච්චාව තුල නොයෙක් සම්බන්ධතාවයක් අපි දැක්ක ඇති කරගෙන ඊට පස්සේ මොකද කරනවද මේ ආච්චාවෙන් කැඩිලා වෙන වෙන සම්බන්ධතාවයන් ඇති කරගෙන ගියා. ඉතින් දෙවියන් වහන්සේ තුල ඔබ උනාව පොරොන්දුව කඩපු කෙනෙක් නම් මොනවද කියන්න තියෙන්නේ? ආයෙ පසුතැවිලා දෙවියන් වහන්සේ තුල නැවත ආච්චා කාලෙට යන්න. ඔබ දෙවියන් වහන්සේ තුල උනාව පොරොන්දු එලෙස පිටු කරන්න. ආමේන්. නැත්නම් කවදාකවත් ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න යන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේට කිව්වනම් ස්වාමීන් මම මේ පාපේ අතාරිනවා. ස්වාමීන් මම මේ විදිහට සේවය කරනවා. මම මේ විදිහට කැපෙනවා කියලා දෙවියන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනවා. මොකද මගේ ජීවිතේ දෙවියන් වහන්සේ මම ඉල්ලපු හැම දෙයක්ම මට දීලා තියෙනවා. හැම කාරණාවක්ම ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ ඉටු කරලා තියෙනවා.
ඒ දෙවියන් වහන්සේම තමයි ඔබට ආශිර්වාද කරන්නේ. අපි මේ දවස්වල අපි සභාවේ අයත් එක්ක අපි උදේ ආරක්ෂාවක් කරනවා. ස්වාමීන් වහන්සේ ස්තුති වේවා හැම කෙනෙක් ගැනම. මේ අම්මලාගේ ඉඳලා මේ දරුවන්ගේ හැම කෙනෙක්ගේ පවුල් ඒ දරුවෝ ගැන හැම කෙනෙක් ගැනම අපි ආරක්ෂා කරමින් යනවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ මහත් දේ කරන්න යනවා. බලවත් දේ කරන්න යනවා. මේ කාලේ මේ ආරක්ෂා කාලේ ඔබගේ ජීවිතය හදාගන්න. අඩුපාඩුකම් හදාගන්න, වැරදි හදාගන්න. ඇයි? ස්වාමීන් වහන්සේ ඔබව විශේෂ මිනිසෙක් කෙනෙක් මේ පොළවේ තියලා තියෙනවා. ආමෙන්. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ වචනේ කියනවා මතෙව් පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 13 උන්වහන්සේ කියනවා. සුද්ධ මතෙව් පස්වන පරිච්ඡේදයේ 13 වන පදය. නුඹලා පොළවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැති වුණොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද? එතෙන් පටන් ඒවා පිටත දමනු ලබන්නටද මිනිසයන්ගේ පයින් පාවනු ලබන්නටද මිස අන් කිසිවකට නොවටන්නේය. ආමෙන්. නොවටන්නේය. මේකේ තියෙන්නේ නොවටන්නේ කියලා තමයි. නමුත් එන්න ඕනේ නොවටින්නේ කියන එකයි. බයිබලේ තියෙන නොවටන්නෝය. හalleluya. ඉතින් මම එක පාට බයිබලේ බලනකොට මගේ දුවගේ මූණ දිහා මම බැලුවා එක පාට. මොකද අපි මේ ඔය කැරකිලා අතාරනවා වගේ වෙනවනේ මේ වචන ආවම නොවටින්නේ වෙන්න ඕනේ. හalleluya. ඉතින් අපිව මොනවාද ස්වාමීන් වහන්සේ මේ පොළේ දවලා තියෙන්නේ? ලුණු. හalleluya. මොනවාද කියන්නේ? ලුණු නැතුව මේ ලෝකේ කිසිම කෑම රසවත් වෙන්නේ නැහැ. හalleluya. හalleluya. ඒ තන ඕනෑම දෙයක් රසවත් කරන්න පුළුවන්. තන ස්වාමීන් වහන්සේ ඔබට මට දීලා තියෙනවා. හalleluya. හalleluya. යම් දකින්නවා ඔබ මොන වගේ තැනකද ඉන්නේ? ඔබ කාවදාද රසවත් කරන්නේ? මොන වගේ මිනිස්සුද රසවත් කරන්නේ? අද ගොඩාක් වෙලාවට අපි දකින්නවා දෙවියන් වහන්සේගේ දේ රසවත් කරන්න ඕන මිනිස්සයා අද ලෝකයම රසවත් කරමින් ඉන්නවා. හalleluya. අපි දකින්නවා ගොඩාක් දෙවියන් වහන්සේ වදාන අය ගෙවල් වලට වෙලා සින්දු ආගෙන ඉන්නවා. බොරුවට මේ ආච්චාව ඔන් වෙච්ච ගමන් මේ ආච්චාවට ඇවිල්ලා ඒක ඔන් කරලා ටොයිලට් යනවා නැත්තම් මොනවද කියන්නේ බත්තු වෙනවා කුස්සියේ වැඩ මං කියන්නේ මේ වැඩ රස්සාවල් වලට යෙදිලා ඉන්න අය නෙමෙයි ගෙවල් වල ඉන්න අය කැපවීමක් නැහැ පව කලාවට අපි මේ දඩ ගහගෙන ආච්චා කරනවා නැත්තම් සීතලේ වෙවුල ආච්චා කරනවා මේ අය මොනවද කරන්නේ හොඳට නටනට සෙල්ලම් කර ගෙදර ඔන්ලයින් එකේ ආච්චාව දාලා තියෙනවා ඒ ආශිර්වාද ලබන්න බෑ නැත්තම් තව කාත් එක්ක හරි chat කරනවා මොනවද කියන්නේ මිනිමයිස් කරනවා යාච්චාව ලයිව් එක නැත්තම් මොකක් හරි යන්නේ යාච්චාව ඒක පැත්තක යනවා සද්දය ඇහෙනවා තව එක්කෙනෙක් එක්ක chat කරනවා ඔය යාච්චාවට ගියාද නෑ අනේ මං අද ගියේ නෑ අද කම්මැලිව වූ අනේ මට නිකන් බෝරින් වගේ මම දැන් මේක මිනිමයිස් කරලා මේක අහගෙන ඉන්න ගමන් මම මේ ඔයාලට කතා කරන්නේ කොහොමද ඔයා කෑවද බිව්වද ටොයිලට් ගියාද කොහොමද දැන් සැපද ඒක තමයි අහන්නේ දැන් එහෙම තමයි කතා කරන්නේ මේ විදියට ආශිර්වාද ලබන්න බෑ ඔබ දෙවියන් වහන්සේ තුල ඔබ ආශිර්වාද මම ආශිර්වාද ලබලා ඉවරයි මට මගේ ජීවිතේ දැන් ලබන්න දෙයක් නෑ මම හැමදේම මගේ ජීවිතේ ලබලා තියෙන දෙවියන් වහන්සේ තුල හැමදේම මාතිම්ම ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරලා ඉවරයි. මේ අම්මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ හැමදේම දීලා තියෙන්නේ. ඒ අම්මට දැන් ලබන්න දෙයක් නැහැ. හැබැයි අපේ දරුවෝ ලබන්න ඕනේ. අපේ අනිත් අය ලබන්න ඕනේ. දැන් ඒගොල්ලෝ ලබන්න මොනවද වෙන්න ඕනේ? අපි ආශා කරන එක ඇත්ත. මම ආශිර්වාද ලබන්න මගේ දෙමාපියෝ කැපවීම කරලා දැන් මගේ දරුවෝ ආශිර්වාද ලබන්න මම කැපවීම කරනවා. නමුත් ආශිර්වාදේ Tamanට ළඟා කරගන්න Taman කැප වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න කැපවෙන්න ඕනේ. මම බංගකට අපේ ළමයිට කියනවා දැන් ඒගොල්ලෝ බංගකට එක රස්සාවකට දෙනද අපිට රස්සාවෙන් උනත් ඉස්සරහට යන්න පුළුවන්. එක රස්සාවකට හම්බුනාම ඒ රස්සාව අල්ලගෙන යනවා. තමන්ට පාඩුණත් වාසුණා. නමුත් අපි උත්සාහ කරනවා නම් තවත් මේට වැඩිය හොඳ දැනකට යන්න අපිට ඒ දේ තුල අපිට යන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? අපි හොයන්න ඕනේ. මට ගැළපෙන රස්සාවක් මට තව අපි නිකන් හොයලා නිකන් ඉන්න හොඳ නෑ අපි ඒකට මොනවද කියන්නේ ඉල්ලුම් කරන්න ඕනේ මම එහෙම තමයි මේ රටට ඇවිල්ලා මට රස්සාව හම්බුණා කියලා මම නිකන් හිටියේ නෑ ස්වාමීන් වහන්සේට ආච්චා කරා ධන කාලේ ආච්චා කරා අද්දක උස්සගෙන ආච්චා කරා මම ඔයාලට කියලා දීලා ඇති
පැය ගණන් මම යාක්ෂා කරා. ඉස්සර මේ වගේ අන්තර්ජාලය තිබ්බේ නෑ. සැටලයිට් එකේ යන මොනවාද ඔය ගෝඩ් ටීවී එකේ යන මොනවා හරි යාක්ෂාවක් ප්‍රශංසාවක් දාගෙන එච්චර තමයි තිබ්බේ. ඒක දාගෙන ඒක අයි කම්මැලිනේ කවුරුත් නෑනේ නින්ද යනවනේ. ඒක අහගෙන ඉයර්ෆෝන් ගාගෙන ආගෙන අද්දේ කුස්සගෙන ඇස් දෙක වහගෙන යාක්ෂා කරා. එළි වෙනකන් යාක්ෂා කරා. අද ඒ ආශිර්වාදයේ භුක්ති කරන ටික කාලේ අපිට දුක් විඳින්න තියෙන්නේ. ඒ කැපවීම කරන්න තියෙන ටික කාලයයි. මොකද වෙලා තියෙන්නේ? අපි ඒ ටික කාලය අතහැරලා අපි සදාකාලයේ දුක් විඳිනවා. අපි සදාකාලයේ දුක් විඳිනවා. අපේ ජීවිතේ අපි දුක් විඳිනවා. අර ටික කාලේ කැප වෙන්නේ නැහැ. ඒ පාස් කරනකම් විතරයි අපිට වේදනාව තියෙන්නේ. අද ඔබට මගේ භාර්යාව කිව්වා වගේ අපිට ප්‍රශ්න තියෙනවා නේද? අපිට කියන්නේ මට නෙමෙයි ඔයගලන්ට. ප්‍රශ්න තියෙනවා නේද? ඔයගලන්ට මොනවද කියන්නේ? නොයෙක් ගැටලු තියෙනවා, රෝග තියෙනවා, වේදනාවක් තියෙනවා. මේවා තියෙන්නේ ඒක විසඳෙනකම් විතරයි. එහෙනම් ඒ කාලේ අපි ලොකු කැපවීමක් කරන්න ඕනේ. ඒක තියෙන ටික කාලයයි. ප්‍රශ්නයක් වුණා තියෙන ටික කාලයයි. ඒ කාලය තුල අපේ කැපවීම වැඩි කරන්න ඕනේ. අපිට තියෙනවා මොනවද කියන්නේ? ඒ ආක්ෂාව අපි තුල වැඩි කරන්න ඕනේ. ඒකෙන් ජයගත්තට පස්සේ ඔබට පුළුවන් සපාන්නේ කියන ඊට පස්සේ පුළුවන් ඔබට ඕනම් ආ රෙද්දේ පොරෝගන හරි ආච්චා කර ඉන්න. අද උන්ට කියලා නිදාගෙන හරි ආච්චා කරන්නේ නැහැ. ඉතින් ආශිර්වාද කරගන්න තියෙනවා. මම කියන්නේ නැහැ ඒ වගේ ඇසිරෙන්න කියලා. නමුත් ඔබ දෙවියන් වහන්සේගෙන් ඒ දේ ලබන්න නම් ඔබ තුළ කැපවීමක් තියෙන්න ඕනේ. පාසසිස්සේ ආච්චා කරා කියලා අපේ ආච්චාවත් අහන දෙවියන් වහන්සේ. නමුත් ස්වාමීන් වහන්සේ බලනවා ඔබගේ හදවත. ඔබට මොනවද ස්වාමීන් වහන්සේ මේ කාලේ තෝරගෙන තියෙන්නේ? ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්න ලෝකේ මිනිස්සුන්ට. අපිට තෝරගෙන තියෙන්නේ ලෝකයේ මිනිස්සුන්ගේ පිනවන්ට නෙමෙයි. ලෝකයේ මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ගැන සුභාරංචි කියන්න. දේව වචනේ කියන්න. ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්න. අද අපි කතා කරන්නේ මොනවද? අපේ ගෙදර ඉන්න සත්තු වල්ලු පූසෝ ගැන අපි කතා කරන්නේ පංගක් කලාවට. අපි හදන කෑම බීම ගැන අපි කතා කරන්නේ. අපි ගන්න යනවා යාන වාහන ගැන, ගෙවල් දොරවල් ගැන අපි කතා කරන්නේ. මේව ගැන කතා කරන්න නෙමෙයි මගේ සෙනෙහවන්ත පියාදර දරුවනි ස්වාමීන් වහන්සේ ඔබ මාව තබලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ මාව තබලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්න. අද පංගක් කලාවට අපි ඇහුවොත් පංගක් ආශිර්වාද ලැබුණ නැති මිනිස්සුන්ගේ ඔයාගේ ජීවිතයේ දෙවියන් වහන්සේ අඳුරගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුද්ගලික ගණුකාරය හැටියට අඳුරගෙන ඔයාගේ ජීවිතේ කොච්චරද කියලා අවුරුදු 15ක් කියන්නේ. අවුරුදු 20ක් කියලා කියන්නේ. උපත්යේ ඉඳලා කියන්නේ. නමුත් ඔබගේ ජීවිතේ මොකද්ද තියෙන ආශිර්වාදය? අනේ ආශිර්වාදේ තාම නැහැ. මම තාම ඒ විදියම ඉන්නේ. මට ආශිර්වාදේ නැහැ. ඇයි? ඔබගේ ජීවිතේ වෙනස් වෙලා නැහැ. ඔබගේ ජීවිතේ හැරිලා නැහැ. වෙනස් වෙච්ච නැති මිනිස්සයා, හැරිච්ච නැති මිනිස්සයා ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. ආමේන්. හල්ලෙලූයා. ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට යන්නේ නැහැ. ආමේන්. අපි බලමු මතේ පොතේම පස්වෙනි පරිච්ඡේදයේ 22 මොනවද කියන්නේ කියලා. ඔබට ස්වර්ග රාජ්‍යයට යන්න බාධාවල් තියෙනවා ගොඩක්. शुद्ध मते पस्वेनि परिच्छेदයේ 22 වෙනි පදය. නුමුත් මම නුඹලාට කියමි. තමාගේ සහෝදරයාට කෝප වෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රාකායයි කියන කවරෙක් නමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්නට සුදුස්සෙක් වන්නේය. නුඹ ජඩයායයි කියන කවරෙක් නමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය. ආමෙන්. අපි දකිනවා අද මිනිස්සු මොකදන විහිළුවට. අනේ බම්බ බූරුවා බං. අනේ බම්බ බාල්ලා බං. අනේ තොට එන ගහන්න ඕන බං. මේ විහිළුවට මොකද අද වෙලා තියෙන්නේ? අද මේ විහිළුව නිසා ඔබගේ ස්වර්ගික ජීවිතය කඩාකප්පල් වෙලා තියෙනවා. ස්වර්ගික ජීවිතය අඩපණ වෙලා තියෙනවා. අපි කතා කරපුවම බංගලට දරුවෝ දෙමව්පියන්ට දරුවන්ට බංගලට පෞරුෂ වචනෙන් නරක වචනෙන් කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම කතා කරනාට මම කියන ඔබ ස්වර්ගයට යන්නේ නැහැ. මේ දෙවියන් වහන්සේගේ වචනේ සදාන් වෙලා තියෙන්නේ. තාම ඔබ ප්‍රමාද නැහැ. තාම ඔබගේ ජීවිතය හරව ගන්න ඔබට කාලය තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේගේ පැමිණීම තාම ආවේ නැහැ. පසුතැවිල්ලට ස්වාමීන් වහන්සේ තාම අවසර දීලා තියෙනවා. හalleluya. ඔබ ගොඩක් පරිස්සම් වෙන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා. ගොඩක් කරාට මම විහිළුවට මම කරාට මගේ භාර්යාවත් එක්ක නරක වචනයක් මොනවා හරි කතා කරොත් මම කරාට එයා කියනවා මේ හොඳ නෑ නේද ඔයා ප්ලාස්ටික් එකෙන් ඉඳි කියලා මටම නැද්ද හිතන මම කරාට. බාහිර මං ආනයාගේ මගට
යකඩ භාර්යාවත් එක්ක මම එයා කියන එහෙමවත් කතා කරන්න බෑ කියලා. ස්වාමීන් වහන්සේ සුදි වේවා. තරහා ගියා. මගේ ළමයිට උනත් මම නරක නෙමෙයි දැඩි ලෙස මොනවාගේ උත්තම පුරුෂයෙක් මම කතා කරන්නේ ගොඩාක්ම තරහා ගිහිල්ලා ඒක ආය අර ඔබ දන්නවනේ වතුර දාලා කේතලයක් උතුරලා ගියාට පස්සේ ඒක කොච්චර කතා කරන්නේ කියත් මූණේ ටුස් දාලා පැනලා යනවනේ. අන්න ඒ වගේ වෙලාවට විතරයි. උත්තම පුරුෂයෙක්ගෙන් කතා කරනවා මම කතා කරන්නේ. හalleluya. පැහැදිලිද? නමුත් ඒක අර හදපතුලෙන් එන දෙයක් නෙමෙයි. ඒක පංකලට ඒගොල්ලන්ව මෙල්ල කරන්නේ නැත්නම් ඒගොල්ලන්ට බැරිම තැන ඒ වගේ දෙයක් කතා කරනවා මිස නැත්නම් දෙන්නත් අපි එච්චරට අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි එච්චරට පරිස්සම් වෙන්න. පංකලට අපිට කේන්ති ගියාම අපි කතා කරනවා පංකලට. පංකලට අපි වැඩ කරද්දී පංකලට අපිට දොස් තැබේ අපිට පංකලට අපි ඒ අයට අපි ඉතාලි භාෂාවෙන් පංකලට නරක වචනයක් කිව්ව නැතුණත් වෙන විදියට ධර්ම වචනයක් උත්තම පුරුෂයේ වචනයක් අපි කියන්න පුළුවන්. නමුත් අපි මේ දේවල් වලින් පරිස්සම් වෙන්න. බාගල අපේ ඉතිහාටින් අපිට කියවෙනවා බාගලට නේ. නේද? ඉතිහාටින් අපිට බාගලට දැඩි වචන කියවෙනවා. නමුත් මේවත් අපි පාලනය කරන්න වෙනවා. නැත්නම් අපිට ස්වර්ග රාජ්‍ය නෑ. සහෝදරයට කියලා කියන්නේ සහෝදරය විතරක් නෙමෙයි. තමන්ගේ සහෝදරයට බල්ලා බූලා පූසා කියලා කතා කරන්න හොඳ නෑ. අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මම නෙමෙයි මේ දේවල් කියන්නේ ස්වාමීන් වහන්සේ. අපේ අන්තිම බලාපොරොත්තු තමයි ස්වර්ග රාජ්‍යට යාම. ඒ නිසා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. අද විහිළුවට ගොඩක් අන්තර්ජාලයෙන් නොඑක් වචන මම හොඳට බලාගෙන ඉන්නවා. නමුත් මම උත්තර දෙන්නවත් ලයික් එකක් දාන්නවත් දැන් ඇයි අපිට අවශ්‍ය නැහැ. අපි උගන්වන එක තමයි අපි දෙවියන් වහන්සේලා අපි කරන්නේ. තේරෙනවද? ඒක නිසා අපිට මේ දේවල් කිරීමට අවශ්‍ය නැහැ. අපි කියමු ඒ පස්වෙනි පරිච්ඡේදයේම 26 කියමු මොකද කියලා. සැබෑවක් නුඹලාට කියමි. අන්තිම සල්ලිය ගෙවන තුරු නුඹ කිසිසේත් එයින් පිට වී නොයන්නේය. හalleluya. ඔව් ඒක තේරෙන්නේ නම් 35 නම කියන්නේ. 25 ඔව්. නුඹේ විරුද්ධකාරයා සමග පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමගි වෙන්න. නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට බාර දෙන්නේය. විනිශ්චයකාරයා නුඹ සේවකයාට බාර දෙන්නේය. නුඹද හිරගෙහි දමනු ලබන්නේය. සැබෑවක් නුඹට කියමි. අන්තිම සල්ලිය ගෙවන තුරු නුඹ කිසිසේත් එයින් පිට වී නොයන්නේය. ආමේන්. හalleluya. අපි මේ පොළවේ මේ හිරකාරයෝ වගේ ඉන්නේ. අපිට ලොකු නිදහස් මේක නෙමෙයි පුතේ නිදහස. මේක නෙමෙයි දුවේ නිදහස. මේක වැඩි සදාතන නිදහසක් අපි ලබන්න යනවා. මේක වැඩි ප්‍රීතිමත් තැනකට අපි යන්න යනවා. එහෙනම් මේක හිරයක්. මේක නිදහසෙන් ඕන නම් අපි අන්තිම සල්ලිය දක්වාම අපි ගෙවන්න ඕනේ කියලා කියනවා. එහෙනම් මොනවාද? අපේ අන්තිම පාපයක් අපේ ජීවිතේ අයින් වෙන්න ඕනේ. අපි එහෙනම් ඒ සම්පූර්ණ නිදහස ලබන්න යන්න නම් හalleluya. නැත්නම් අපි කවදාකවත් ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට අපි ඇතුල් වෙන්න යන්නේ නැහැ. හalleluya. පොඩි දෙයක් තියාගත්ත ආනේ පාසම පොඩි දෙයක් තියාගත්තා. මොකද්ද? පොඩි පරුස වචන ටිකක් කියනවා එච්චරයි. වෙන කිසිම දෙයක් මගේ නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා අන්තිම දේ තතරපන්. අන්තිම දේ තුමගේ තියෙන චූටි දේ තතරපන්. එහෙම වුණොත් තමයි ඔබ සම්පූර්ණ නිදහසකට ඔබ යන්නේ. හalleluya. එහෙනම් මේ රාත්‍රී කාලේ මම ඔබට කියනවා ස්වාමීන් වහන්සේ ඔබව කැඳවලා තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ මේ අන්තිම ස්වාමීන් වහන්සේගේ දෙවෙනි පැමිණීමට මිනිස්ය සූදානම් කරන පිණිසත් ස්වාමීන් වහන්සේ මේ පොළව ස්වාමීන් වහන්සේ මිනිස්යාගේ ජීවිත එන ලුණු එන රසවත් කරන පිණිසත් ස්වාමීන් වහන්සේ ඔබ තවලා තියෙන ඒ වගේම තමයි ඔබගේ වචනේ ඔබ ගොඩක් වෙලාවට පරිස්සම් වෙන්න. ඒ වගේම චූටිම කියලා පාපයක්වත් ඔබගේ ජීවිතේ තියාගන්න එපා. එහෙම වුණොත් ඔබ සදාකාල හිරගෙයිට නැත්නම් නිරයට ඔබ වැටෙන්න යනවා. ජේසු පිටයි. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. හalleluya. ප්‍රශංසා වේවා. අපි ආශා කරමු දෙවියන් වහන්සේට. ආමේන්. අපි ආශා කරමු අපි සුපුරුදු පරිදි අපි ආශා කරමු නොයෙක් ප්‍රශ්න කරදර වේදනාවෙන් ඉන්න අය අපි මේ වෙලාවේ බාර කළ ආශා කරමු. හalleluya. මම දකින්නේ නැහැ යාක්ෂයිලින් තියනවා කියලා දෙවියන් වහන්සේට ස්තුති වේවා. මේ වෙලාවේ ඔබ ඉන්න තැන ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් කරදරයක් තියෙනවා නම් රෝගයක් තියෙනවා නම් මේ වෙලාවේ ඔබ දන ගහන්න. දන ගාලා ඔබගේ රෝගයේ තියෙන තැන අත තියන්න. හalleluya.
ප්‍රශ්න තියෙන කෙනෙක් නම් ඔබගේ ප්‍රශ්නය මේ වෙලාවේ අත උස්සවලා ස්වාමීන් වහන්සේට මේ වෙලාවේ මතක් කරන්න ස්වාමීන් වහන්සේ ඔබව නිදහස් කරන්න යනවා. හalleluya. ඔබව නිදහස් කරන්න යනවා. ඔබගේ මොන ප්‍රශ්නයක් තියෙන්නේ? දරුවන් ගැන ප්‍රශ්නයක්ද? ස්වාමි පුරුෂය ගැන ප්‍රශ්නයක්ද? භාර්යාව ගැන ප්‍රශ්නයක්ද? ගෙවල් දොරවල් ගැන ප්‍රශ්නයක්ද? රැකියාව ප්‍රශ්නයක්ද? ආර්ථික ප්‍රශ්නයක්ද? ඔබ දනගාලා අත උස්සලා ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමීනි මට මේ වෙලාවේ ආශිර්වාද කරන්න කියලා මම යාච්ඡා කරන්න යනවා. ඔබගේ රෝගය තියෙන්නේ නැහැ. ඔබ මේ වෙලාව අත තියාගන්න ස්වාමීන් වහන්සේට මම යාච්ඡා කරන්න යනවා. ඔබගේ රෝගේ ඔබ නිදහස් වෙන්න යනවා. හalleluya. शुद्ध බලවන්ත ධර්මිෂ්ඨෝදගේ ත්‍යාණි ඔබ වහන්සේට මම යාච්ඡා කරනවා. नासरती यीशु क्रिस्තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් රෝගයක් කරදරයක් මැද දෙවියන් වහන්සේ මේ වෙලාවේ මේ ආත්මාවට සම්බන්ධ වෙලා ඉන්නවද මම යාච්ඡා කරනවා නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔව් නිදහස්කම ලබන්න ඕනේ නිදහස්කම ලබන්න ඕනේ නිදහස්කම ලබන්න ඕනේ නිදහස්කම ලබන්න ඕනේ කියලා මම යාච්ඡා කරනවා රෝගය පාවලා ඵලයක් කියලා මම අනුගමනවා ස්වාමීනි ඔබ වහන්සේ ආශිර්වාද කරන්න නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි ආර්ථික ප්‍රශ්න තියෙන අය ඔබ වහන්සේ නිදහස් කරන්න ස්වාමීනි දේවල් ප්‍රශ්න තියෙන අය ඔබ වහන්සේ මේ වෙලාවේ නිදහස් කරන්න ඔවුන්ගේ කැපවීම ස්වාමීනි ඔවුන්ගේ දෙවියන් වහන්සේ කනලව්ව අසන්තමගේ දෙවියන් වහන්සේ සුදාදිනේ වහන්සේ උදේ ක්‍රියාත්මක දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ආශිර්වාද දරුවන්ගේ ප්‍රශ්න තියෙන අය ඔබ වහන්සේ ස්වාමීනි දරුවන්ගේ ස්වාමීනි ප්‍රශ්න වලින් මුදවලා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න පෞල් ප්‍රශ්න තියෙන අය ඒ පෞල් ප්‍රශ්න වලින් ඔවුන්ට බෙදෙන්න ස්වාමීනි වහන්සේ ජයග්‍රහණය කරන්න ආශිර්වාද කරන්න කියලා ඔබ වහන්සේගේ හස්තේ මේ අය බාර කළා මම යාත් කරනවා ආශිර්වාද කරන්න ආශිර්වාද කොරවෙලා ඉන්න කෙනෙක් ඉන්නවා අප්පගත වෙලා ඉන්න කෙනෙක් නම් අත්ස භාගය හැදිලා ඉන්න කෙනෙක් නම් මම යාත් කරනවා අනුක කරනවා නාසරේ යේසුස්ගේ නාමයෙන් ඔබගේ රෝගේ පාවලා යනවා ඉන්නවා හalleluya ඔබ ඇවිදින්න බැරි කෙනෙක් නම් ඔබ කියන නාසරේ යේසුස්ගේ නාමයෙන් මම දැන් ඇවිදින්න යනවා කියලා ස්වාමීන් වහන්සේ ඔබ සුව කරන්න යනවා යේසුනේ වහන්සේ ගස්සේ බාර කරනවා ආතේ හalleluya මම යාම් කරන මේ වෙලාවේ ඔබ ජලය තෙල් අතති වෙන්න කෙනෙක් නම් මම යාච්ඡා කරන ස්වාමීන් වහන්සේ එදා ජලයට ආශිර්වාද කරා ස්වාමීන් පෞල්තුමා කියනවා වැඩිමානව ලබා තෙල් ආලේප කරගනින් කියන රෝග තියෙන තැන්වල එහෙනම් ඒ කරුණ කොටගෙන මම ඔබට යාච්ඡා කරන්න ඔබගේ අතේ තෙල් තියෙනවා නම් ජලය තියෙනවා මම යාච්ඡා කරන්න යනවා ඒව ඔබ ජලයේ බොද්දී ඒ තෙල් ආලේප කරද්දී ඔබ සම්පූර්ණව සුවය ලබන්න යනවා शुद्धवादी शुद्ध බලවන්ත ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම වහන්සේ යාච්ඡා කරන සුදාපෙනි ඔබ වහන්සේ මේ දැනවස්ගේ දරුවන් අතේ දෙනවා ජලය තුල තෙල් තුල ඔබ වහන්සේ ස්වාමී ආශිර්වාදය යාමේක සුවේ දීවනාව ඔබ වහන්සේ වගුරුවන්ට කියලා මම යාච්ඡා කරනවා ඔබ වහන්සේගේ ලේවලට මේ තෙල් මේ ජලයට මාර්ග කරනවා ඔව් මේ ජලය බොන කලී තෙල් ආලේප කරන කලී සම්පූර්ණම සුවය ලබන්න කියලා මම යාච්ඡා කරනවා ආශිර්වාද කරනවා नासरती यीशु क्रिस्තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් පියාණන් වහන්සේගේ කරුණාව පුත්‍රෝ යේසුස් වහන්සේගේ ප්‍රේමය සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම මඟ පෙන්වීම ඔබ සියල්ලන් සමග මතු සදාට අප සමගද පවතිනසේක්වා ආමේන් යන්න සාමෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න ජේසු ඔබට ගොඩාක් ආදරය කරනවා ජේසු පීඩයි